D ගුණුවේ රසායනය. මොනවද D ගුණුවේ මෘදව්‍ය කියලා කියන්නේ? මම ගන්නවා S ගුණුවේ මෘදව්‍යයක් වන සෝඩියම්. පරමාණු ක්‍රමාංකය 11යි. එයාගේ වින්‍යාසය 1s2 2s2 2p6 3s1. සෝඩියම් වල අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ S කියන උපශක්ති මට්ටමට. ඒ නිසා එයා S ගුණුවට අයිති මූලද්‍රව්‍යයක් වෙනවා. මම ගන්නවා ඊගාවට කාබන් කියන මූලද්‍රව්‍ය. පරමාණු ක්‍රමාංකය 6යි. අපි එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියමු. 1s2 2s2 2p2. කාබන් P ගුණයේ මූලද්‍රව්‍යයක්. කාබන්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ P කියන උපශක්ති මට්ටමට. දැන් අපි දන්නවා එතකොට අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ S උපශක්ති මට්ටමට නම් එයා අයිති වෙන්නේ S ගුණුවට. අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ P උපශක්ති මට්ටමට නම් එයා අයිති වෙන්නේ P ගුණුවට. මම දැන් ගන්නවා ස්කැන්ඩියම් කියන මූලද්‍රව්‍ය. පරමාණු ක්‍රමාංකය 21යි. අපි ලියමු මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය. 1s2 2s2 2p6 3s2 3p6 4s2 3d1. අන ස්කැන්ඩියම් වල අවසාන ඉලෙක්ට්‍රෝනය පිරුණු උපකාක්ෂිකයේ වර්ගය වුණේ D. එතකොට D ගුණය මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ අවසන් ඉලෙක්ට්‍රෝනය D උපශක්ති මට්ටමට පිරෙන මූලද්‍රව්‍ය. ආවර්තිතා වගුවේ 3 වෙනි කාණ්ඩයේ ඉඳලා 12 වෙනි කාණ්ඩය දක්වා මූලද්‍රව්‍ය අයිති වෙන්නේ D ගුණුවට. මේ තියෙන්නේ 4 වෙනි ආවර්තය. මේ 5 වෙනි ආවර්තය, 6 වෙනි ආවර්තය, 7 වෙනි ආවර්තය. දැන් බලන්න ස්කැන්ඩියම්ගේ අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ 3D කියන උපශක්ති මට්ටමට. ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක් කියන මේ හැම මූලද්‍රව්‍යයකම අවසාන ඉලෙක්ට්‍රෝනය පිරෙන්නේ 3D උපශක්ති මට්ටමට. ඒ නිසා මේ ස්කැන්ඩියම් ඉඳලා සින්ක් දක්වා මූලද්‍රව්‍ය 10 අපි කියනවා 3D ශ්‍රේණිය කියලා කියනවා. අපොස උසස් පෙළ මට්ටමේදී අපි හදාරන්නේ මේ 3D ශ්‍රේණිය. එහෙම නැත්නම් අපි කියනවා ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර්, සින්ක් කියන මූලද්‍රව්‍යයන්ගේ රසායනය තමයි අපි හදාරන්නේ මේ මට්ටමේදී. දැන් අපි 3D ශ්‍රේණිය මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාස ලියමු. මුලින්ම මම ස්කැන්ඩියම් ගන්නවා. පරමාණු ක්‍රමාංකය 21යි. 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ 4s පිරලා තමයි 3d ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ. දැන් බලන්න මේ ස්කැන්ඩියම් වල 1s2 ඉඳලා 3p6 දක්වා මේ වින්‍යාසය ගත්තාම මේ ආගන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයට සමානයි. එනිසා මට ස්කැන්ඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මෙහෙම ලියන්න පුළුවන්. ආගන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පස්සේ 3d1 4s2 කියලා. ඒක ලේසි. එවනම් මම ගන්නවා ඊගාවට ටයිටේනියම් පරමාණු ක්‍රමාංකය 22යි. මට ලියන්න පුළුවන් ආගන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පස්සේ 3d2 4s2 කියලා. දැන් මෙහෙම ලියාගෙන යද්දී ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනකොට මම ලියනවා ආගන්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයෙන් පස්සේ 3d4
4s2 කියලා. හැබැයි උපශක්ති මට්ටමක් අර්ධ වශයෙන් පිරලා තිබීම ස්ථායී අවස්ථාවක් නිසා මේ 4s වල ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් පයින්නවා ආසන්න 3D ශක්ති මට්ටමට. පැනලා එයා අර්ධ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසයක් ලබාගෙන ස්ථායී තත්ත්වයකට පත් වෙනවා. ඒ නිසා ක්‍රෝමියම් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්නේ අපි ආගන්ගේ වින්‍යාසයෙන් පස්සේ 3d5 4s1 කියලා. manganese 3d5 4s2. iron 3d6 4s2. cobalt 3d7 4s2. nickel 3d8 4s2. ආයමත් සැරයක් කොපර් ගාවට ආපුවාම අපි ලියන්න ඕන 3d9 4s2 කියලා. හැබැයි D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන්ම පිරලා තියෙන අවස්ථාව වඩා ස්ථායි නිසා මේ 4s වල ඉලෙක්ට්‍රෝන දෙකෙන් එකක් පයින්නවා යාබද 3D ශක්ති මට්ටමට. පැනලා D ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10ක් කරගෙන ස්ථායි වින්‍යාසයක් බවට පත් වෙනවා. එනිසා කොපර් වල වින්‍යාසය ලියන්නේ අපි 3d10 4s1 කියලා. ඊගොට සිංක් ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3d10 4s2 වෙනවා. මේ තමයි 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය 10 ඉලෙක්ට්‍රෝනික වින්‍යාස. ඔයා ස්කැන්ඩියම් ඉඳලා සිංක් දක්වා මූලද්‍රව්‍ය ටික පිළිවෙලින් මතක තබාගෙන වින්‍යාස මතක තබා ගන්න. එතකොට පහසුයි D ගුණ මූලද්‍රව්‍ය වල ගැටලු විසඳන්න. අපි දැන් බලමු D ගුණ මූලද්‍රව්‍ය ස්වභාවයේ පවතින ආකාර මොනවද කියලා. අපි ඉස්සෙල්ලාම ගමු ටයිටේනියම්. ටයිටේනියම් ස්වභාවයේ තියෙනවා ප්‍රධාන ආකාර දෙකකින්. එකක් තමයි ඉල්මනයිට්. අනික තමයි රූටයිල්. ඉල්මනයිට් වල සූත්‍රය FeTiO3 කියලා ලියනවා අපි. මෙයා හැදිලා තියෙන්නේ අයන් 2 ඔක්සයිඩ් සහ ටයිටේනියම් ඩයොක්සයිඩ් වලින්. දෙවෙනි එකේනා ටයිටේනියම් ඩයොක්සයිඩ් අපි මෙයා රූටයිල් කියලා කියනවා. කොපර් ස්වභාවයේ තියෙන්නේ කොපර් ෆයරයිටිස්. එහෙම නැත්නම් අපි යාට කියනවා කැල්කොෆයිරයිට් කියලා. කොපර් ෆයරයිටිස් හැදෙන්නේ කොපර් සල්ෆයිඩ් සහ අයන් 2 සල්ෆයිඩ් වලින්. එනිසා අපි කොපර් ෆයරයිටිස් මෙහෙමත් ලියනවා. CuFeS2 කියලා. ලංකාවේ සේරුවල කියන ප්‍රදේශයේ විශාල කොපර් ෆයරයිටිස් නිදියක් තියෙනවා. අයන් යකඩ ස්වභාවයේ තියෙන්නේ ආකාර කීපයකින්. එකක් තමයි හිමටයිට්. හිමටයිට් අපි ලියන්නේ එයාගේ රසායනික සූත්‍රය Fe2O3. අපි කියනවා අයන් 3 ඔක්සයිඩ් කියලා. ඊගාව එක්කෙනා මැග්නටයිට්. අපි මෙයාට තවත් නමක් කියනවා. චුම්බක යපස් කියලා කියනවා. මේක හැදෙන්නේ අයන් වල ඔක්සයිඩ් දෙකකින්. එකක් තමයි අයන් 2 ඔක්සයිඩ්, අනික තමයි අයන් 3 ඔක්සයිඩ්. අපි මේ දෙකම එකතු කරලා මෙහෙම ලියනවා. Fe3O4 කියලා. ඊගාව එක්කෙනා ලිමොනයිට්. ලිමොනයිට් රසායනික සූත්‍රය අයන් 3 ඔක්සයිඩ් ජලාණුවක් සංගත කරගත්තාම මේ තමයි ලිමොනයිට්ගේ සූත්‍රය. ඊගාව එක්කෙනා සිඩරයිට්. අයන් 2 කාබනේට්. මෙයාගේ රසායනික සූත්‍රය. ඊගාව එක්කෙනා අයන් ෆයරයිටිස්. අපි මෙයාට තවත් නමක් කියනවා ස්පැතික ලෝපස් කියලා කියනවා. මේක ලියන්නේ FeS2 කියලා. මේ තමයි D ගොනුවේ අපේ සිලබස් එකේ තියෙන මූලද්‍රව්‍ය 3ක්
ස්වභාවයේ පවතින ආකාර. D ගුණයේ මූලද්‍රව්‍ය ආන්තරික මූලද්‍රව්‍ය සහ ආන්තරික නොවන මූලද්‍රව්‍ය කියලා ආකාර දෙකකට වර්ගීකරණය කරන්න පුළුවන්. මොනවද මේ ආන්තරික මූලද්‍රව්‍ය කියලා කියන්නේ? අපි ස්කැන්ඩියම් ගමු. එයාගේ වින්‍යාසය අපි ලිව්වා ඉස්සරලා. ආගන් වින්‍යාසයෙන් පස්සේ 3D1 4s2 කියලා. අන්න ස්කැන්ඩියම් වල D උපශක්ති මට්ටම අසම්පූර්ණව පිරලා තියෙන්නේ. ඒතර අසම්පූර්ණව පිරිච්ච D උපශක්ති මට්ටම් සහිත මූලද්‍රව්‍ය අපි කියනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා කියනවා. එතකොට අපි කතා කරන මේ 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයර්න්, කොබෝල්ට්, නිකල් කියන මූලද්‍රව්‍ය 8ම ආන්තරික මූලද්‍රව්‍ය වෙනවා. හැබැයි කොපර් ගත්තාම කොපර් වල D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරලා තියෙන්නේ. එහෙමනම් කොපර් ආන්තරික මූලද්‍රව්‍යයක් නොවේද? නෑ. කොපර් හදනවා අයන දෙකක්. එකක් තමයි කොපර් ධන 2 අයනය. මෙයාගේ වින්‍යාසය 3D9. අන්න කොපර් ධන 2 අයනය අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයනයක්. කිසියම් මූලද්‍රව්‍යයක් අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයන එකක් හෝ හදනවා නම් ඒවා අපි කියනවා ආන්තරික මූලද්‍රව්‍ය කියලා කියනවා. එකක්වත් කියලා කියන්නේ කොපර්ගේ අනික් අයනය කොපර් ධන 1. එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3D10. කොපර් ධන 1 අයනය 3D10 කියලා D උපශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරිච්ච අයනයක් හැදුවට කොපර් ධන 2 අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයනයක් හදනවා. එනිසා කොපර් අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයන එකක්වත් හදන මූලද්‍රව්‍යයක්. එනිසා කොපත් අපි කියනවා ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා. හැබැයි මේ 3D ශ්‍රේණියේ තියෙන සිංක් එයාගේ වින්‍යාසය 3D10 4s2. මේ මූලද්‍රව්‍යයේ අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. සිංක් හදන එකම අයනය සිංක් ධන 2. එයාගේ වින්‍යාසය 310. එතකොට සිංක් අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත මූලද්‍රව්‍යයක් නොවේ. ඒ වගේම එයා හදන අයනය ගත්තාම ඒකෙත් අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. ඒ නිසා 3D ශ්‍රේණියේ ආන්තරික නොවන මූලද්‍රව්‍ය වෙන්නේ සිංක් විතරයි. එහෙමනම් කවුද ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ? ආන්තරික මූලද්‍රව්‍යයක් කියලා කියන්නේ මූලද්‍රව්‍ය අවස්ථාවේදී D උපශක්ති මට්ටම අසම්පූර්ණව පිරී ඇති හෝ අසම්පූර්ණව පිරී ඇති ඩීකාක්ෂික සහිත අයන අවම වශයෙන් එකක්වත් හදන මූලද්‍රව්‍ය වලට. අපි දැන් බලමු 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය වල නැත්නම් හතරවෙනි ආවර්තයේ මූලද්‍රව්‍ය වල පරමාණුක අරය විචලනය වන ආකාරය. ඊට ඉස්සර පොඩ්ඩක් මතක් කරන්නට ඕන මොනවද පරමාණුක අරය කෙරෙහි බලපාන සාධක? එක ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් වැඩි වෙනකොට පරමාණුක අරය වැඩි වෙනවා. දෙවෙනි සාධකය න්‍යෂ්ටික ආරෝපණය. ඔබ දන්නවා න්‍යෂ්ටික ආරෝපණය වැඩි වෙනකොට බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලාව කෙරෙහි ඇති කරන ආකර්ෂණ බලය වැඩි වෙලා ඉලෙක්ට්‍රෝන වලාව සංකෝචනය වෙනවා. එතකොට
පරමාණුකාරය අඩු වෙනවා. තුන්වෙනි සාධකය නිවාරක ආචරණය. මොකද්ද නිවාරක ආචරණය කියලා කියන්නේ? කිසියම් පරමාණුවක අභ්‍යන්තර පිරුණු ශක්ති මට්ටම් වලින් අභ්‍යන්තර පිරුණු ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන වලින් බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වලාව කෙරෙහි ඇති කරන විකර්ෂණය අපි කියනවා නිවාරක ආචරණය කියලා. නිවාරක ආචරණය නිසා කිසියම් පරමාණුවක ඉලෙක්ට්‍රෝන වලාව ප්‍රසාරණය වෙලා එයාගේ පරමාණුකාරය වැඩි වෙනවා. දැන් බලන්න මේ 3D ශ්‍රේණියේ නැත්නම් හතරවෙනි ආවර්තයේ ස්කැන්ඩියම් ඉඳලා සිංක් දක්වා මූලද්‍රව්‍යයන්ගේ අපි නැත්නම් කියනවා 3D ශ්‍රේණියේ වමේ සිට දකුණට යනකොට මොකද වෙන්නේ මේගොල්ලන්ගේ පරමාණුකාරයට? ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනීස්, අයන්, කොබෝල්ට්, නිකල් දක්වා යද්දී පරමාණුකාරය ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. ඊට පස්සේ කොපර් සහ සිංක් වලදී නැවත ආයසරයක් පරමාණුකාරය ක්‍රමිකව වැඩි වෙනවා. ඇයි මෙහෙම වෙන්නේ? 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ එකම 3D උපශක්ති මට්ටමකට. එනිසා මේ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් සංඛ්‍යාව සමානයි. ඒ කියන්නේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් කියන සාධකය පරමාණුකාරය කෙරෙහි බලපාන්නේ නැහැ. නමුත් ස්කැන්ඩියම් සිට සිංක් දක්වා වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍ය පරමාණු වල න්‍යෂ්ටික ආරෝපණය එක බැගින් වැඩි වෙනවා. ඒ වුණාට නිකල් දක්වා මූලද්‍රව්‍ය වල අභ්‍යන්තර පිරුණු ශක්ති මට්ටම් සංඛ්‍යාව සමානයි. මේ නිසා න්‍යෂ්ටික ආකර්ෂණය ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් වල විකර්ෂණයට වඩා වැඩි. අන්න ඒ නිසා ස්කැන්ඩියම් සිට නිකල් දක්වා වමේ සිට දකුණට යනකොට මූලද්‍රව්‍ය පරමාණු වල පරමාණුකාරය ක්‍රමයෙන් අඩු වෙන්න ගන්නවා. හැබැයි කොපර් වල වින්‍යාසය 3D10 4s1. සිංක් වල වින්‍යාසය 3D10 4s2. මේ කොපර් සහ සිංක් යන මූලද්‍රව්‍ය පරමාණු දෙකේ 3D ශක්ති මට්ටම් සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ. ඒ නිසා ඉලෙක්ට්‍රෝනික ශක්ති මට්ටම් වලින් ඇති කරන විකර්ෂණය කොපර් සහ සිංක් වල වැඩි. ඒ නිසා කොපර් සහ සිංක් වල පරමාණුකාරය නැවත වැඩි වෙන්න ගන්නවා. දැන් අපි S සහ P ගොනු වල මූලද්‍රව්‍යත් එක්ක සංසන්දනය කරද්දී D ගොනුවේ මූලද්‍රව්‍ය වල විශේෂ ලක්ෂණ එකින් එක සලකලා බලමු. මේ D ගොනුවේ මූලද්‍රව්‍ය හැම එකක්ම ලෝහ. ඒ වගේම මේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංක තාපාංක ගොඩක් ඉහළයි. ඝනත්වයත් එහෙමයි. D ගොනුවේ මූලද්‍රව්‍ය වල ඝනත්වය ඉතා ඉහළයි. ඒ වගේම මේ D ගුණ මූලද්‍රව්‍ය වල ධන අයන සෑදීමේ හැකියාව අපි කියනවා ලෝහ ගුණය අනිකුත් අයට සාපේක්ෂව අඩුයි. මේ D ගුණ මූලද්‍රව්‍ය වල සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ අය විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වනවා. ඒ කියන්නේ ඔක්සිකරණාංක එකට වඩා වැඩි සංඛ්‍යාවක් එක මූලද්‍රව්‍යයක් පෙන්වනවා. ඒ වගේම S ගුණ මූලද්‍රව්‍ය ගොඩක් වෙලාවට අවර්ණයි. හැබැයි D ගුණ මූලද්‍රව්‍ය වර්ණවත් අයන හදනවා. අපි මේ ගැන
ඉදිරි වීඩියෝ එකකදී දිගින් දිගටම සාකච්ඡා කරනවා. ඒ වගේම තමයි S ගොනුවේදී P ගොනුවේදී හම්බ නොවුන ලක්ෂණය D ගුණයේ මූලද්‍රව්‍ය සංකීර්ණ අයන හදනවා. ඒ වගේම D ගුණයේ මූලද්‍රව්‍ය එයාලගේ ඔක්සයිඩ් හොඳ උත්ප්‍රේරක වශයෙන් ක්‍රියා කරනවා. අපි මේ කරුණු එකින් එක සවිස්තරාත්මකව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. D ගුණයේ මූලද්‍රව්‍ය සියල්ල ලෝහ. මොකද්ද මේ ලෝහ ගුණය කියලා කියන්නේ? මූලද්‍රව්‍ය පරමාණු වලින් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන අයන නැත්තම් කැටායන සෑදීමේ හැකියාව අපි ලෝහ ගුණය කියලා කියනවා. D ගුණ මූලද්‍රව්‍ය වල 4s ශක්ති මට්ටම පිරලා තියෙන්නේ. ඇතැම් මූලද්‍රව්‍ය වල 4s ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ක්‍රෝමියම් කොපර් වගේ මූලද්‍රව්‍ය වල 4s ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන එක බැගින් තියෙන්නේ. මෙන්න මේ 4s ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ඉවත් කරලා ඒ අයට කැටායන හදන්න පුළුවන්. ඇතැම් විට මේ 4s ඉලෙක්ට්‍රෝනත් එක්ක උපාන්ත 3D කවච ඉලෙක්ට්‍රෝනත් ඉවත් කරන්න පුළුවන්. කෙසේ හෝ D ගුණ මූලද්‍රව්‍ය වලට පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධන අයන හදන්න පුළුවන් නිසා D ගුණ මූලද්‍රව්‍ය සියල්ලම අපි ලෝහ කියලා කියනවා. ඊගොඩ බලමු D ගුණයේ මූලද්‍රව්‍ය වල ලෝහ ගුණය S ගුණයේ මූලද්‍රව්‍ය වලට සහ P ගුණයේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව සංසන්දනය කරලා. අපි හතරවෙනි ආවර්තය සලකමු. මුලින් ඉන්නවා S ගුණයේ මූලද්‍රව්‍ය, ඊගාවට D ගුණයේ මූලද්‍රව්‍ය, ඊගාවට ඉන්නවා P ගුණයේ මූලද්‍රව්‍ය. මුලින්ම S ගුණයේ සහ D ගුණයේ මූලද්‍රව්‍ය සලකමු. ආවර්තයක් ඔස්සේ වමේ සිට දකුණට යනකොට පරමාණුක අරය අඩුවන නිසා S ගුණයේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව D ගුණයේ මූලද්‍රව්‍ය වල පරමාණුක අරය කුඩායි. අරය කුඩා වෙද්දී ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධනායන හැදීමේ හැකියාව අඩු වෙන නිසා D ගුණයේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව S ගුණයේ මූලද්‍රව්‍ය වල ලෝහ ගුණය වැඩි. D ගුණයේ සහ P ගුණයේ මූලද්‍රව්‍ය සලකපුවාම P ගුණයේ මූලද්‍රව්‍ය වල පරමාණුක අරය තවත් කුඩායි. අරය කුඩා වෙනකොට ඉලෙක්ට්‍රෝන ඉවත් කරලා ධනායන සෑදීමේ හැකියාව අඩු වෙන නිසා P ගුණයේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව D ගුණයේ මූලද්‍රව්‍ය වල ලෝහ ගුණය වැඩි. එනිසා මම ලියනවා ආවර්තයක් ඔස්සේ දකුණට යනකොට ලෝහ ගුණය අඩු වෙනවා කියලා. දැන් කාණ්ඩයක් ඔස්සේ පහළට බලමු. D ගුණයේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට මූලද්‍රව්‍ය පරමාණු වල පරමාණුක අරය විශාල වන නිසා ඉලෙක්ට්‍රෝන පහසුවෙන් ඉවත් කරලා ධනායන හදන්න පුළුවන්. ඒ කියන්නේ කාණ්ඩයක් ඔස්සේ පහළට යනකොට මූලද්‍රව්‍යයන්ගේ ලෝහ ගුණය වැඩි වෙනවා. ඊළඟට S ගුණයේ ලෝහ වලට සාපේක්ෂව D ගුණයේ ලෝහ ශක්තිමත් බවෙන් වැඩියයි. ඔබ දන්නවා S ගුණයේ ලෝහයක් කැටායන හදද්දී නිදහස් කරන්නේ බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන විතරයි. මම උදාහරණයක් ගන්නවා පොටෑසියම්. පොටෑසියම්ගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිව්වොත් 1s2 2s2 2p6 3s2 3p6 4s1.
පොටෑසියම් ඉලෙක්ට්‍රෝන 1යි නිදහස් කරන්නේ පොටෑසියම් ධන 1 අයනය හදද්දී. හැබැයි D ගුණුවේ ලෝහයක් කැටායන හදද්දී බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන වගේම උපාන්ත D කවචයේ ඉලෙක්ට්‍රෝනත් නිදහස් කරන්න පුළුවන්. ඒ කියන්නේ D ගුණයේ මුර ද්‍රව්‍යයක් කැටායන හදද්දී ඉලෙක්ට්‍රෝන වැඩි සංඛ්‍යාවක් නිදහස් කරනවා. එනිසා D ගුණුවේ ලෝහ දැලිසේ ලෝහක බන්ධන ප්‍රබලතාවයෙන් වැඩි. අන්න එනිසායි S ගුණුවේ ලෝහ වලට සාපේක්ෂව D ගුණුවේ ලෝහ ශක්තිමත් බවෙන් වැඩි වෙන්නේ. D ගුණයේ මුර ද්‍රව්‍ය හොඳ විද්‍යුත් සන්නායක වෙනවා. ඒ වගේම D ගුණයේ මුර ද්‍රව්‍ය හොඳ තාප සන්නායක වෙනවා. මොකක්ද මේකට හේතුව? අපි දන්නවා D ගුණයේ ලෝහවල 4s ඉලෙක්ට්‍රෝන වගේම උපාන්ත 3D ඉලෙක්ට්‍රෝනත් සචලන ඉලෙක්ට්‍රෝනසේ ක්‍රියා කරනවා. ඒ කියන්නේ D ගුණයේ ලෝහ දැලිසක සචලන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සාපේක්ෂව වැඩි. දැන් මේ ලෝහ දැලිසේ එක් ස්ථානයකට තාප ශක්තිය සපයපුවාම එම ස්ථානයේ සියන කැටායන කම්පණය වෙනවා. කැටායන කම්පණය වෙමින් ඒ ශක්තිය යාබද ඉලෙක්ට්‍රෝන වලට සම්ප්‍රේෂණය කරනවා. ඉලෙක්ට්‍රෝන කම්පණය වෙද්දී ඊට බැඳිලා තියෙන කැටායන කම්පණය වෙන්න පටන් ගන්නවා. මෙහිම කම්පණය වෙමින් මේ තාප ශක්තිය ඉතා පහසුවෙන් දැලිස පුරා සංක්‍රමණය කරනවා. එනිසා D ගුණුවේ ලෝහවල තාප සන්නායකතාව සාපේක්ෂව වැඩි. ඊගොට D ගුණුවේ ලෝහවල විද්‍යුත් සන්නායකතාව වැඩි වෙන්නේ ඇයි? ලෝහ දැලිසක් ගත්තාම නිදහස් අවස්ථාවේදී උදාසීන අවස්ථාවේදී මේ ලෝහ දැලිසේ තියෙන සචලන ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ සචලනය වෙන්නේ ලෝහය තුල විද්‍යුත් උදාසීනතාවයක් ඇතිවන විදිහට. ඒ කියන්නේ මේ දැලිසේ එක් දිශාවකට ගමන් කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනෙක් දිශාවට ගමන් කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි. ඒ නිසා ලෝහය නිදහස් අවස්ථාවේදී විද්‍යුත් වශයෙන් උදාසීනයි. හැබැයි මේ ලෝහයේ දෙකළවරට විභවාන්තරයක් සපයපුවාම මේ සචලන ඉලෙක්ට්‍රෝන සියල්ලම එකම දිශාවකට ගමන් කරන්න පටන් ගන්නවා. අපි කියනවා ලෝහය තුලින් විද්‍යුත් ධාරාවක් ගමන් කරනවා කියලා. අපි කතා කරා D ගුණයේ මුල ද්‍රව්‍යයක සචලන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අනෙක්වට සාපේක්ෂව වැඩි. ඒ නිසා මේ තුලින් ගමන් කරන ධාරාව සාපේක්ෂව වැඩි. ඒ කියන්නේ D ගුණයේ ලෝහ හොඳ විද්‍යුත් සන්නායක වෙනවා. ඔබ දන්නවා හොඳම විද්‍යුත් සන්නායක සිල්වර්, කොපර්. මේ වගේ හොඳම විද්‍යුත් සන්නායක තියෙන්නේ D ගුණුවේ. අන්න ඊට හොඳ සාක්ෂිය. D ගුණයේ මූලද්‍රව්‍යවල දෘಢතාවය ඉහළයි. ඒකට හේතුව තමයි D ගුණුවේ මූලද්‍රව්‍ය ප්‍රබල ලෝහක බන්ධන වලින් යුක්ත ශක්තිමත් ලෝහ දැලිස් සෑදීම. කොහොමද D ගුණුවේ ලෝහ ශක්තිමත් ලෝහක දැලිස් හදන්නේ? මේකට කාරණා දෙකක් බලපානවා. පළවෙනි කාරණාව තමයි D ගුණුවේ මූලද්‍රව්‍ය පරමාණු වල කැටායනික අරය S ගුණුවේ මූලද්‍රව්‍ය වලට සාපේක්ෂව කුඩයි. දෙවෙනි කාරණාව තමයි D ගුණුවේ මූලද්‍රව්‍ය වල සචලන ඉලෙක්ට්‍රෝන. අපි කියනවා D ගුණුවේ ලෝහ දැලිසක තියෙන සචලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය සාපේක්ෂව වැඩි. එතකොට කැටායනිකාරය කුඩා වෙද්දී දැලිසේ තියෙන සචලන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වෙද්දී ලෝහ දැලිස ශක්තිමත් වෙනවා
ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. එනිසා D ගුණයේ ලෝහ දෘಢතාවයෙන් බොහෝ සෙයින් ඉහළයි. මට මෙහෙමත් කියන්න පුළුවන්. අපි කිව්ව D ගුණයේ ලෝහ පරමාණු වල සචලන ඉලෙක්ට්‍රෝන වැඩි කියලා. සචලන ඉලෙක්ට්‍රෝන වැඩි වෙන්නේ ලෝහවල පරමාණු වල ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන සහිත පරමාණුක කාක්ෂික වැඩි වෙනකොට. ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන සහිත පරමාණු කාක්ෂික වැඩි වෙනකොට D ගුණයේ ලෝහ පරමාණු අතර සිදුවන අතිච්ඡාදන සංඛ්‍යාව වැඩි වෙනවා. අතිච්ඡාදන සංඛ්‍යාව වැඩි වෙද්දී ලෝහක බන්ධන ප්‍රබලතාවයෙන් වැඩි වෙනවා. 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය ගත්තාම වැඩිම දෘಢතාවයක් තියෙන්නේ ක්‍රෝමියම් වලට. ඒකට හේතුව තමයි ක්‍රෝමියම් වල ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි. වින්‍යාසය 3D5 4s1. ක්‍රෝමියම් වල බලන්න ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන සේරම 6ක් තියෙනවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙද්දී අපි කිව්වා කාක්ෂික අතර අතිච්ඡාදන සංඛ්‍යාව වැඩි වෙනවා කියලා. අන්න එතකොට ලෝහක බන්ධන ප්‍රබල වෙනවා කිව්වා. ඒ කියන්නේ 3D ශ්‍රේණියේ දෘಢතාවයේ වැඩිම ලෝහය වෙන්නේ ක්‍රෝමියම්. ඊට පහළින් ඉන්න මොලිබ්ඩිනම් වල ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන 6ක් තිබුණාට එයාගේ පරමාණුකාරය සාපේක්ෂව වැඩි හින්දා ක්‍රෝමියම්ට වඩා ටිකක් දෘಢතාවයෙන් අඩුයි. එතකොට 3D ශ්‍රේණිය සිංක් ගත්තාම එයාගේ ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන නැහැ. වින්‍යාසය 3D10 4s2. මෙයාගේ ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන නැති නිසා දැන් ඔබට තේරෙනවා මෙයාගේ තමයි 3D ශ්‍රේණී දෘಢතාවය අඩුම වෙන්නේ. අපි ගමු ඔය සිංක් ඉන්න කාණ්ඩේ ඊගාවට ඉන්නවා කැඩ්මියම්, පහළින්ම ඉන්නවා මර්කරි. සාමාන්‍යයෙන් D ගුණයේ සියලු මූලද්‍රව්‍ය ඝන අවස්ථාවේ තිබුණාට මර්කරි විතරක් කාමෘෂ්ණත්වයේ ද්‍රව. ඇයි මර්කරි ද්‍රව වෙන්නේ? ඒකට හේතුව තමයි D ගුණයේ මර්කරි තමයි ලෝහ දැලිසේ ශක්තිමත් බව අඩුම, ප්‍රබලතාවය අඩුම මූලද්‍රව්‍ය. ඒකට එක හේතුවක් තමයි කාණ්ඩේ පහළට යද්දී අපි කිව්වා මේ මූලද්‍රව්‍යයන්ගේ කැටායනිකාරය වැඩි වෙනවා කියලා. මර්කරි වල තමයි කැටායනිකාරය වැඩිම. අනෙක් පැත්තෙන් ගත්තාම මර්කරි වල වින්‍යාසය ගත්තොත් 5D10 6s2. ඒ කියන්නේ මර්කරි වල ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන නැහැ. එතන ව්‍යුත්ම ඉලෙක්ට්‍රෝන නැත්නම් කැටායනිකාරය විශාලයි නම් එයාගේ ලෝහක දැලිස ඊටම දුර්වලයි. හේතුව ලෝහක බන්ධන දුර්වල නිසා. අන්න ඒ නිසා ලෝහක දැලිස ශක්තිමත් බවෙන් අඩු නිසා මර්කරි කාමෘෂ්ණත්වයේදී ද්‍රවයක් වශයෙන් තියෙනවා. D ගුණයේ 3D ශ්‍රේණිය සලකපුවාම 3D ශ්‍රේණිය මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය බොහෝ විට ඒකාකාර ස්වභාවයක් ගන්නවා. ඇයි එහෙම 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය වල ඍණතාවය ඒකාකාර ස්වභාවයක් ගන්න? 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් ඉඳලා සිංක් දක්වා මූලද්‍රව්‍ය ගත්තාම ඒගොල්ලන්ගේ ඉලෙක්ට්‍රෝන එකතු වෙන්නේ 4s ශක්ති මට්ටමට නෙවෙයි, ඔබ දන්නවා උපාන්ත 3D ශක්ති මට්ටමට. අභ්‍යන්තර ඉලෙක්ට්‍රෝන බාහිර ඉලෙක්ට්‍රෝන වලට වඩා හොඳින් නිවාරකාචරණය සිදු කරනවා. අපි මීට පෙර කතා කරා මොකද්ද නිවාරකාචරණය කියන්නේ කියලා. ඒ නිසා ස්කැන්ඩියම් සිට සිංක් දක්වා දකුණට යනකොට න්‍යෂ්ටික ආරෝපණය එක බැගින් වැඩි වුණත් එය අභ්‍යන්තර 3D ඉලෙක්ට්‍රෝන මගින් හොඳින් නිවාරකාචරණයට ලක් කරනවා.
ඒ නිසා සඵල න්‍යෂ්ටික ආරෝපණය සඵල න්‍යෂ්ටික ආරෝපණය එනිසා සඵල න්‍යෂ්ටික ආරෝපණය ශීඝ්‍ර වැඩිවීමක් පෙන්눔 කරන්නේ. සඵල න්‍යෂ්ටික ආරෝපණයේ ශීඝ්‍ර වැඩිවීමක් පෙන්눔 කරන්නේ නැහැ කියන්නේ සඵල න්‍යෂ්ටික ආරෝපණය ඒකාකාර ස්වභාවයක් ගන්නවා. අන්න ඒ නිසා 3D ශ්‍රේණියේ වමේ සිට දකුණට යනකොට ස්කැන්ඩියම් සිට සිංක් දක්වා යනකොට මූලද්‍රව්‍යයන්ගේ විද්‍යුත් ඍණතාවය ඒකාකාර ස්වභාවයක් ගන්නවා. නමුත් හොඳින් පරිශීලනය කරොත් ඔබට පේනවා මේ වගුවේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍යයන්ගේ විද්‍යුත් ඍණතාවය ගත්තාම ක්‍රමිකව වැඩිවීමක් පෙන්눔 කරලා කොපර් දක්වා උපරිම වෙලා නැවත සිංක් වලදී ආසරයක් ඍණතාවයේ අඩුවීමක් පෙන්눔 කරනවා. ඇයි එහෙම වෙන්නේ? 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා වමේ සිට දකුණට යනකොට පරමාණුක අරය ක්‍රමයෙන් අඩු වෙනවා. ඔබ දන්නවා පරමාණුක අරය ක්‍රමයෙන් අඩු වෙද්දී බන්ධනයක වූ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව එහෙම නැත්නම් කියනවා විද්‍යුත් ඍණතාවය ක්‍රමයෙන් වැඩි වෙනවා. හැබැයි ස්කැන්ඩියම් සිට කොපර් දක්වා විද්‍යුත් ඍණතාවය වැඩි වුණත් සිංක් වලදී නැවත ආයසරයක් ඍණතාවය සුළු වශයෙන් අඩු වෙනවා. ඒකට හේතුව තමයි සිංක් වලදී 3D ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරී පැවතීම. සිංක් වල වින්‍යාසය ලිව්වොත් 3D10 4s2. සිංක් වල 3D ශක්ති මට්ටම සම්පූර්ණයෙන් පිරී පැවතීම නිසා අභ්‍යන්තර පිරුණු ශක්ති මට්ටම් වලින් ඇති කරන විකර්ෂණය අපි කියනවා නිවාරක ආචරණය අනෙක්වට සාපේක්ෂව ටිකක් වැඩි. එනිසා බන්ධනයක වූ ඉලෙක්ට්‍රෝන ඇද ගැනීමේ හැකියාව සිංක් වලදී ටිකක් අඩු වෙනවා. ඒ කියන්නේ සිංක් වල විද්‍යුත් ඍණතාවය සාපේක්ෂව කොපර් වලට වඩා ටිකක් අඩු වගයක් ගන්නවා. ඩී මූලද්‍රව්‍යවල ඝනත්වය ඉහළ අගයක් ගන්නවා. මේකට හේතුව තමයි ඩී මූලද්‍රව්‍යවල පරමාණුක පරිමාව යාබද S මූලද්‍රව්‍යවලට සහ යාබද P මූලද්‍රව්‍යවලට සාපේක්ෂව කුඩා අගයක් ගැනීම. ඩී මූලද්‍රව්‍යවල පරමාණුක පරිමාව කුඩා වෙද්දී ඒක පරිමාවක ස්කන්ධයේවත් ඝනත්වය ඉහළ අගයක් ගන්නවා. බලන්න පොටෑසියම් කැල්සියම් S ගුණුවේ S ගුණුවේ පොටෑසියම් කැල්සියම්ට සාපේක්ෂව D ගුණුවේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍යයන්ගේ ඝනත්වය ඉහළ අගයක් ගෙන තියෙනවා. එවැගේම හොඳට බලන්න ස්කැන්ඩියම්ට වඩා ටයිටේනියම් වල ඝනත්වය වැඩි. වැනේඩියම් වල තවත් වැඩි. එන්න ඝනත්වය වැඩි වෙලා යනවා. ඊට හේතුව තමයි මේ 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට ඉදිරියට යන මූලද්‍රව්‍යයන්ගේ පරමාණුක පරිමාව ක්‍රමක්‍රමයෙන් කුඩා වීම. පරමාණුක පරිමාව කුඩා වෙනකොට ඒක පරිමාවක ස්කන්ධය වැඩි වෙනවා. ඒ කියන්නේ ඝනත්වය තව තවත් වැඩි වෙනවා. ඩී ගුණයේ මූලද්‍රව්‍යවල ද්‍රවාංක තාපාංක ඉහළ අගයක් ගන්නවා. අපි 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍ය සැලකුවොත්
මේගොල්ලන්ගේ ද්‍රවාංක තාපාංක යාබද S ගුණයේ මූලද්‍රව්‍ය සහ යාබද P ගුණයේ මූලද්‍රව්‍යවලට සාපේක්ෂව අතිශයින් ඉහළ අගයක් ගන්නවා. මේකට හේතුව මේ 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා වූ මූලද්‍රව්‍යයන්ගේ ලෝහක දැලිස සාපේක්ෂව ප්‍රබලතාවයෙන් බොහෝසේ ඉහළ වීම. ලෝහක දැලිස ප්‍රබල වෙද්දී දැලිස බිඳින්න දිය යුතු ශක්තිය සාපේක්ෂව වැඩි. එතකොට 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංක තාපාංක අතිශයින් ඉහළයි. අපි 3D ශ්‍රේණියේ ස්කැන්ඩියම් සිට සිංක් දක්වා මූලද්‍රව්‍යයන්ගේ තාපාංකය සහ ද්‍රවාංකය සලකමු. ඔබට මේ ප්‍රස්ථාරයෙන් පේනවා 3D ශ්‍රේණියේ ද්‍රවාංකය තාපාංකය අවම වෙලා තියෙන්නේ සිංක් වල. ඊගාවට අවම වෙන්නේ මැංගනීස් වල. මේ දෙන්නගේ වින්‍යාස සටහන් කළොත් මැංගනීස් වල වින්‍යාසය 3D5 4s2 ආකාර වෙනවා. ඒ වගේම සිංක් වල වින්‍යාසය 3D10 4s2 ආකාර වෙනවා. මේ වින්‍යාසයන් දෙකම ස්ථායි වින්‍යාස. වින්‍යාසය ස්ථායි වෙද්දී සචලන ඉලෙක්ට්‍රෝන ලෙස ක්‍රියා කරන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු වෙනවා. එතකොට ලෝහක බන්ධනවල ප්‍රබලතාවය අඩු වෙනවා. එනිසා මැංගනීස් සහ සිංක් වල ලෝහක බන්ධන අනෙකුත් 3D ශ්‍රේණියේ ලෝහ වලට සාපේක්ෂව දුබල වෙනවා. එනිසා ඒ වගේ ලෝහක දැලිස බිඳින්න දිය යුතු ශක්තිය සාපේක්ෂව අඩු වෙනවා. ඒ කියන්නේ මැංගනීස් සහ සිංක් වල ද්‍රවාංක තාපාංක සාපේක්ෂව පහත් අගයක් ගන්නවා. ඩී ගුණයේ මූලද්‍රව්‍ය වලට තන්‍යතාවයක් සහ ආහාරණ්‍යතාවයක් තියෙනවා. මේ තන්‍යතාවය කියන්නේ මොකක්ද? තන්‍යතාවය කියලා කියන්නේ ලෝහ සියුම් දඟර බවට පත් කිරීමේ හැකියාව. එතකොට ආහාරණ්‍යතාවය කියන්නේ මොකක්ද? ලෝහ තුනී තහඩු බවට සම්පීඩනය කිරීමේ හැකියාව ආහාරණ්‍යතාවය කියලා කියනවා. ඇදීමෙන් ලෝහ සියුම් දඟර බවට පත් කරන්න පුළුවන්. ඒ වගේම තැලීමෙන් ලෝහ සියුම් තහඩු බවට සම්පීඩනය කරන්න පුළුවන්. ලෝහ තන්‍යතාවය පෙන්වන්නේ ඇයි? මේ තියෙන්නේ ලෝහක දැලිස. අපි මේ දැලිස ඇදීමට ලක් කළ විට ලෝහ දැලිස තියෙන ස්තර සංඛ්‍යාව අඩු වෙලා ලෝහය සියුම් දගරයක් බවට පත් වෙනවා. අපි කියනවා ලෝහය තන්‍යතාවයකින් යුක්තයි කියලා කියනවා. ඒ වගේම මේ ලෝහ දැලිසට බලයක් යොදලා තැලූ විට මේ ලෝහ දැලිස ස්තර සංඛ්‍යාව අඩු කරගෙන තුනී තහඩුවක් බවට පත් වෙනවා. අපි කියනවා ලෝහයට ආහාරණ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ලෝහ තන්‍යතාවය සහ ආහාරණ්‍යතාවය පෙන්වනවා. හැබැයි අයනික ස්පටිකයක් අයනික දැලිසක් තැලූ විට හෝ ඇද්ද විට දැලිස බිඳීමට ලක් වෙනවා. අපි කියනවා අයනික ස්පටික භංගුරයි කියලා කියනවා. ඩී ගුණයේ මූලද්‍රව්‍ය විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වනවා. මේක අපට මූලද්‍රව්‍යයන්ගේ අනුයාත අයනීකරණ ශක්ති ඇසුරින් පැහැදිලි කරන්න පුළුවන්. ඔබ දන්නවා
එස්සා පීගුණ මූට්‍රව්‍යවල අනුයාත අයනීකරණ ශක්ති සලකපුවාම ඒවයේ අසාමාන්‍ය වැඩිවීම් පෙන්නුම් කරනවා. අපි උදාහරණයක් විදිහට S ගුණුවේ කැල්සියම් ගමු. කැල්සියම්ගේ අනුයාත අයනීකරණ ශක්තිය බලන්න පළවෙනි අයනීකරණ ශක්තිය 590යි, දෙවන අයනීකරණ ශක්තිය 1150යි, තුන්වන අයනීකරණ ශක්තිය ඒ වගේ 4 ගුණයක් වෙලා 4960යි. කැල්සියම් වල තුන්වන ඉලෙක්ට්‍රෝනය ඉවත් කරද්දී අයනීකරණ ශක්තියේ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. ඒ කියන්නේ කැල්සියම් වල බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකයි තියෙන්නේ. ඒ දෙකේ අයනීකරණ ශක්තිය අගයන් සාපේක්ෂව කුඩායි. එනිසා කැල්සියම් පරමාණුවේ බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකම එකවර ඉවත් කරලා කැල්සියම් ධන 2 කියන අයනය හදනවා. ඒ කියන්නේ කැල්සියම් පෙන්වන්නේ එක් ඔක්සිකරණාංකයක් විතරයි. ඒ ඔක්සිකරණාංකය ධන 2 ඔක්සිකරණාංකය. ওই විදිහමයි P ගුණයේ මූලද්‍රව්‍ය. මම P ගුණුවේ ඇලුමිනියම් කියන ලෝහය ගන්නවා. මේ තියෙන්නේ ඇලුමිනියම් වල අනුයාත අයනීකරණ ශක්තිය අගය. ඇලුමිනියම් වල පළවෙනි අයනීකරණ ශක්තිය 578යි. දෙවන අයනීකරණ ශක්තිය 1820යි. තුන්වන අයනීකරණ ශක්තිය 2740යි. හතරවන අයනීකරණ ශක්තිය 11600යි. ඒ කියන්නේ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්නුම් කරලා තියෙනවා. එයින් අදහස් වන්නේ ඇලුමිනියම්ගේ ඉලෙක්ට්‍රෝන 3ක් තියෙන්නේ බාහිර ශක්ති මට්ටමේ. එනිසායි පළවෙනි දෙවෙනි තුන්වෙනි අයනීකරණ ශක්තියින් කුඩා ගයන් ගත්තේ. එනිසා ඇලුමිනියම් බාහිර ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 3ම එකවර ඉවත් කරලා ඇලුමිනියම් ධන 3 කියන අයනය හදනවා. ඒ කියන්නේ ඇලුමිනියම් පෙන්වන්නේ එකම එක ඔක්සිකරණාංකයක් විතරයි. ඒ ඇලුමිනියම් ධන 3. ඒ කියන්නේ ධන 3 ඔක්සිකරණාංකය. එස්සා P ගුණ වල මූලද්‍රව්‍ය බොහෝ විට ඔක්සිකරණාංක එකක් පමණක් පෙන්වුවට D ගුණ මූලද්‍රව්‍ය ඔක්සිකරණාංක කිහිපයක් පෙන්වනවා. ඒ කියන්නේ D ගුණ මූලද්‍රව්‍ය විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වනවා. ඒකට හේතුව තමයි D ගුණ මූලද්‍රව්‍යයන්ගේ අනුයාත අයනීකරණ ශක්තියින්ගේ සාපේක්ෂ විචලනය කුඩා ගයන් ගැනීම. තව විදිහකින් කිව්වොත් D ගුණ මූලද්‍රව්‍යයන්ගේ අනුයාත අයනීකරණ ශක්තියින්ගේ අසාමාන්‍ය වැඩිවීම දක්නට නොමැතරම් වීම. මම උදාහරණයක් විදිහට 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍යයක් වන වැනේඩියම් ගන්නවා. මේ තියෙන වැනේඩියම් වල අනුයාත අයනීකරණ ශක්ති 6ක්. බලන්න පළවෙනි අයනීකරණ ශක්තිය වැනේඩියම්ගේ 648යි. දෙවන අයනීකරණ ශක්තිය 1370යි. තුන්වන අයනීකරණ ශක්තිය 2870යි. හතරවන අයනීකරණ ශක්තිය 4600යි. පස්වන අයනීකරණ ශක්තිය 6280යි. හත්වන අයනීකරණ ශක්තිය 12400යි. මේ අයනීකරණ ශක්තියින්ගේ අසාමාන්‍ය වැඩිවීම පෙන්නුම් කරලා නැහැ. ඒ කියන්නේ අනුයාත අයනීකරණ ශක්තියින් දෙකක් අතර සාපේක්ෂ වෙනස කුඩා ගයක් අරන් තියෙනවා. එනිසා වැනේඩියම් ඉලෙක්ට්‍රෝන එක බැගින් ඉවත් කරලා ඔක්සිකරණාංක කීපයක් පෙන්වනවා. මේ බලන්න. වැනේඩියම් වල වින්‍යාසය 3D3 4s2. එනිසා වැනේඩියම් මේ 4s ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන දෙකම එකවර ඉවත් කරලා ධන 2 ඔක්සිකරණාංකය පෙන්වනවා. ඊගාවට 3D ශක්ති මට්ටමේ එක් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරලා ධන 3 ඔක්සිකරණාංකය පෙන්වනවා. 3D කාක්ෂිකයේ ඊගාව ඉලෙක්ට්‍රෝනය ඉවත් කරලා ධන 4 ඔක්සිකරණාංකයක් පෙන්වනවා. ඒ වගේම 3D කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන 3ම ඉවත් කරලා මෙයා ධන 5 කියන ඔක්සිකරණාංකයක් පෙන්වනවා.
ඒ කියන්නේ වැනේඩියම් කියන මූලද්‍රව්‍ය ඔක්සිකරණාංක 4ක් පෙන්වනවා. ධන 2, ධන 3, ධන 4, ධන 5 කියලා. එහෙම පෙන්වන්නේ ඩී ගුණයේ මූලද්‍රව්‍යවල අනුයාත අයනීකරණ ශක්තියින්ගේ වෙනස බොහොම කුඩා අගයන් ගැනීම නිසා. මේ වගුවෙන් පෙන්눔 කරලා තියෙන්නේ 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය 10 පෙන්눔 කරලා තියෙන විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා. මේකේ වරහන් තුල දාලා තියෙන්නේ දුබල ඔක්සිකරණ අවස්ථාව. හොඳින් බලන්න ස්කැන්ඩියම් සහ සින්ක් කියන මූලද්‍රව්‍ය දෙක විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වන්නේ එක් ඔක්සිකරණාංකයක් විතරයි. ස්කැන්ඩියම් ධන 3 ඔක්සිකරණාංකය පෙන්වනවා. කැල්සියම් ධන 2 ඔක්සිකරණාංකය පෙන්වනවා. ස්කැන්ඩියම් ඇයි ධන 3 ඔක්සිකරණාංකය විතරක් පෙන්වන්නේ? මෙයාගේ වින්‍යාසය 3D1 4s2. ස්කැන්ඩියම් වල වගුව බැලුවොත් පේනවා මේ පළවෙනි ඉලෙක්ට්‍රෝන 3 ඉවත් කරද්දී අයනීකරණ ශක්තියේ ඉතා සුළු වැඩිවීම පෙන්눔 කරලා තියෙනවා. හැබැයි හතරවන ඉලෙක්ට්‍රෝන ඉවත් කරද්දී අයනීකරණ ශක්තියේ අසාමාන්‍ය වැඩිවීමක් පෙන්눔 කරලා තියෙනවා. ඒ අනුව ස්කැන්ඩියම් එකවර මේ ඉලෙක්ට්‍රෝන 3ම ඉවත් කරලා ස්කැන්ඩියම් ධන 3 කියන අයනය හදනවා. තවත් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න ස්කැන්ඩියම්ට බෑ. ඒ නිසා ස්කැන්ඩියම් පෙන්වන එකම ඔක්සිකරණාංකය ධන 3 විතරයි. මේක හොඳින් අධ්‍යයනය කළොත් පේනවා 3D ශ්‍රේණිය මුලින් තියෙන මූලද්‍රව්‍ය පරමාණු ධන 3 ඔක්සිකරණාංකය පෙන්වන්න වඩාත් නැඹුරු වෙනවා. හැබැයි පසුවට තියෙන මූලද්‍රව්‍ය ධන 2 ඔක්සිකරණාංකය පෙන්වන්න වඩාත් නැඹුරු වෙනවා. ඒකම ස්කැන්ඩියම් හැර අනිකුත් සියලු මූලද්‍රව්‍ය ධන 2 ඔක්සිකරණාංකය පෙන්눔 කරන්න හැකියාව තියෙනවා. ඊගාවට කොපර් ගත්තාම කොපර් පමණක් ධන 1 ඔක්සිකරණ අවස්ථාව පෙන්눔 කරලා තියෙනවා. 3D ශ්‍රේණියේ ඉහළම ඔක්සිකරණාංකය පෙන්වන්නේ මැංගනීස්. එයාගේ ඔක්සිකරණාංකය ධන 7. ඩී ගුණයේ මූලද්‍රව්‍ය සංගත සංකීර්ණ හදනවා. මේ තියෙන්නේ සංගත සංකීර්ණය. අපි මෙයාට කියන්නේ හෙක්සා එක්වා අයන් ත්‍රී අයනය කියලා. අපි සංගත සංකීර්ණ වල නාමකරණය ඉදිරි වීඩියෝ එක කතා කරනවා. බලන්න. මේ සංගත සංකීර්ණයක කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මධ්‍ය ලෝහ කැටායනය. බොහෝ විට සංගත සංකීර්ණයක මධ්‍ය ලෝහ කැටායනය වෙන්නේ ඩී ගුණයේ මූලද්‍රව්‍ය. මේ තියෙන්නේ බන්ධ හෙවත් ලිගන. අපි කියනවා බන්ධ නැත්නම් ලිගන කියලා කියනවා. ඒතර සංගත සංකීර්ණයක ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. එකක් තමයි මධ්‍ය ලෝහ කැටායනය. අනික බන්ධ හෙවත් ලිගන. හොඳට බලන්න මේ සංකීර්ණය දිහා හැම විටම බන්ධ හෙවත් ලිගන විසින් එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 10ක් කරනවා මධ්‍ය ලෝහ කැටායනයට. මේ තියෙන්නේ 10ක බන්ධන. මේ දායකයා මේ ප්‍රතිග්‍රාහකයා. බොහෝමයක් ආන්තරික ලෝහවල ලවණ ජලයේ දිය වෙද්දී සංගත සංකීර්ණ හදනවා. මේ සංගත සංකීර්ණයක් සටහන් කරද්දී හැම වෙලාවකම කොටු වරහණක් තුල තමයි සටහන් කිරීම කරන්නේ. එනිසා අපිට මේ කොටු වරහණ තුලින් සංගත සංකීර්ණය හඳුනගන්න පහසුයි. මේ සංගත සංකීර්ණයක මධ්‍ය ලෝහ කැටායනය වෙතට ලබා දෙන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. එහෙම නැත්නම් අපි කියනවා මධ්‍ය ලෝහ කැටායනයක් සමග සම්බන්ධ වන
ලිගන සංඛ්‍යාව ඒ සංකීර්ණ සංයෝගයේ සංගත අංකය කියලා කියනවා. දැන් මේ හෙක්සා එක්ව අයන් 3 කියන කැටායනේ අයන් 3 කැටායනයත් එක්ක සම්බන්ධ වන ලිගන සංඛ්‍යාව 6යි. මේක හරියටම කිව්වොත් අයන් 3 කියන කැටායනයට දායක කරන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 6යි. එනිසා මේ සංකීර්ණයේ සංගත අංකය 6ක් වෙනවා. මේ ලියන සංකීර්ණ අප මෙයාට කියනවා ටෙට්‍රා ඇම්මීන් කොපර් 2 අයනය කියලා කියනවා. මේ අයනේ කොපර් ධන 2 අයනයට දායක කරන එකසර ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 4යි. නැත්නම් ලිගන සංඛ්‍යාව 4යි. එනිසා මේ සංකීර්ණයේ සංගත අංකය 4ක්. මේ තියෙන්නේ තවත් ඒ වගේම සංගත සංකීර්ණය. මෙයාට කියනවා ටෙට්‍රා ක්ලෝරයිඩෝ කියුපරේට් 2 කියලා කියනවා. මේදී කොපර් ධන 2 අයනයට දායක කරන එකසර යුගල් 4ක් තියෙනවා. හේතුව ලිගන 4ක් තියෙන නිසා. එනිසා මේ සංකීර්ණයේ සංගත අංකය 4ක් වෙනවා. මේ තියෙන්නේ තවත් ඒ වගේම සංකීර්ණ සංයෝගයක්. අප මෙයාට කියනවා හෙක්සා එක්වා ක්‍රෝමියම් 3 කියලා කියනවා. මේ සංකීර්ණයේ ක්‍රෝමියම් ධන 3 අයනය වටා ලිගන 6ක් තියෙනවා. එම නැත්නම් ක්‍රෝමියම් ධන 3 අයනයට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් 6ක් දායක කරනවා. එනිසා මේ සංකීර්ණයේ සංගතාංකය 6ක් කියලා කියනවා. සංගතාංකය රඳා පවතින සාධක 4ක් තියෙනවා. සංගතාංකයේ තීරණය වන පළවෙනි සාධකය තමයි ලෝහ අයනයේ ආරෝපණය. දෙවෙනි සාධකය තමයි මේ මධ්‍ය ලෝහ කැටායනේ නැත්නම් ලෝහ අයනයේ අරය. තුන්වෙනි සාධකය තමයි බන්ධන සෑදීමට සහභාගී වන ඩී කාක්ෂික ගන්න. බන්ධන සෑදීමට සහභාගී වන ඩී කාක්ෂික ගණන. බොහෝ විට සංගත සංකීර්ණයක මධ්‍ය ලෝහ කැටායනය ඩී ගුණුවේ ලෝහයක් වෙන්න හේතුවත් ඩී ගුණුවේ ලෝහ පරමාණු වල හිස් ඩී කාක්ෂික තිබීම. අවසාන සාධකය බන්ධ හෙවත් ලිගන වල ස්වභාවය. මේ තමයි සංගත සංකීර්ණයක සංගත අංකයේ තීරණය වන ප්‍රධාන සාධක 4. ඩී ගුණුවේ මූලද්‍රව්‍ය වර්ණවත් සංයෝග සාධනවා. අපි පොඩ්ඩක් කතා කරමු කිසියම් පදාර්ථයක් වර්ණවත් වෙන්නේ කොහොමද කියලා. මොනවා හරි පදාර්ථයක් මතට දෘශ්‍යාලෝකය එහෙම නැත්නම් සුදු ආලෝකය වැදීමට සැලැස්සුවාම එම ආලෝකයේ තියෙන සමහර සංඛ්‍යාත සහිත විකිරණ මේ පදාර්ථය විසින් අවශෝෂණය කරනවා. එහෙම අවශෝෂණය කර නොගත් විකිරණ පිටවීම නිසා මේ පිටවන විකිරණ වලට අදාළ වර්ණයෙන් ඒ පදාර්ථය
දිස් වෙනවා. එහෙමනම් බලමු කිසියම් පදාර්ථයක් රතු පාටින් දිස් වෙන්නේ කොහොමද? එතකොට මේ පදාර්ථය මතට දෘශ්‍යාලෝකයේ වැටුනහම අනිකුත් සියලු විකිරණ උරාගෙන මේ පදාර්ථය රතු වර්ණයට අදාළ විකිරණ පමණක් විමෝචනය කරනවා. ඒ නිසා පදාර්ථය රතු පාටින් පේන්න ගන්නවා. එතකොට D ගුණ මූලද්‍රව්‍ය සාධන අයන වර්ණවත් වෙන්නේ කොහොමද? මේ D ගුණය හදන අයන බොහොමයක් ඒවා අසම්පූර්ණ ඩීකාක්ෂික සහිතයි. ඒ වගේ වියුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. එහෙම නැත්නම් නිර්යුග්ම ඉලෙක්ට්‍රෝන තියෙනවා. මෙන්න මේ වියුග්ම නැත්නම් නිර්යුග්ම ඉලෙක්ට්‍රෝන තමයි අර දෘශ්‍යාලෝකයේ තියෙන ඇතම් විකිරණ අවශෝෂණය කරගන්නේ. එතකොට පැහැදිලිව කියන්න ඕන කිසියම් පදාර්ථයක් නැත්නම් කිසියම් ලෝහයක් කිසියම් අයනයක් වර්ණවත් වෙන්නේ එහි අසම්පූර්ණ ඩීකාක්ෂික තියෙනම් පමණයි. මම උදාහරණයක් ගන්නවා. මම ගන්නවා කොපර් ධන 2 අයනය ගන්නවා. කොපර් ධන 2 අයනයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලිව්වොත් 3D9. ඒ කියන්නේ කොපර් ධන 2 අයනයේ වියුග්ම ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. ඒ කියන්නේ කොපර් ධන 2 අයනය අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයනයක්. අන්න අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයන වර්ණවත්. කොපර් ධන 2 අයනය නිල් පාට වර්ණයක් තියෙන අයනයක්. අපි ගමු අයන් 3 අයනය ගමු. අයන් 3 අයනයේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වෙන්නේ 3D5. මෙයාගේ පරමාණු කාක්ෂික සටහන් කරොත් D කාක්ෂිකේ ඉලෙක්ට්‍රෝන මෙහෙමයි තියෙන්නේ. එතකොට අයන් 3 අයනයේ අසම්පූර්ණ D කාක්ෂික පහක් තියෙනවා. තව විදිහකින් කිව්වොත් නිර්යුග්ම ඉලෙක්ට්‍රෝන හෙවත් වියුග්ම ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. එනිසා අයන් 3 අයනය වර්ණවත් අයනයක් වෙනවා. මෙයාගේ වර්ණය කහදුඹුරු පාට වෙනවා. මම තවත් අයනයක් ගන්නවා. මම ක්‍රෝමියම් ධන 3 අයනය ගන්නවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3D3. ඉලෙක්ට්‍රෝන මෙහෙමයි තියෙන්නේ. ක්‍රෝමියම් ධන 3 අයනයේ නිර්යුග්ම ඉලෙක්ට්‍රෝන වියුග්ම ඉලෙක්ට්‍රෝන සහිත අසම්පූර්ණ ඩීකාක්ෂික තුනක් තියෙනවා. ඒ කියන්නේ ක්‍රෝමියම් ධන 3 අයනයත් වර්ණවත්. මෙයාගේ වර්ණය නිල් පැහැයට හුරු දම් පැහැයක් ගන්නවා. දැන් ඔබට පැහැදිලි අසම්පූර්ණ ඩීකාක්ෂික සහිත අයන හැම විටම වර්ණවත්. ඒ කියන්නේ අසම්පූර්ණ ඩීකාක්ෂික නැති අයන එහෙමනම් වර්ණයක් නැති වෙන්න ඕන. මම උදාහරණයක් ගන්නවා. අපි ගමු කොපර් ධන 1 අයනය. සාමාන්‍යයෙන් කොපර් ධන 1 අයනය ගත්තොත් එයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය වෙන්නේ 3D10. මෙයාගේ අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. අයනයේ අසම්පූර්ණ ඩීකාක්ෂික නැතිනම් එයාට වර්ණයක් නැහැ. ඒ කියන්නේ කොපර් ධන 1 අයනය අවර්ණ අයනයක් වෙනවා. මම ගන්නවා ස්කැන්ඩියම් ධන 3 අයනය ගන්නවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3s2 3p6 උච්ච වායු වින්‍යාසයක් ගන්න. ඒ කියන්නේ ස්කැන්ඩියම් වලත්
අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. ඒ කියන්නේ ස්කැන්ඩියම් අවර්ණයි. මම ගන්නවා මේ විදිහටම සිංක් ධන 2 අයනය ගන්න. මෙයාගේ ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය 3D10 අසම්පූර්ණ ඩීකාක්ෂික නැති අයනය වර්ණය නිසා අවර්ණයි. දැන් ඔබ කල්පනා කරන්න ටයිටේනියම් ධන 4 අයනය වර්ණවත්ද නැත්නම් අවර්ණයිද? මේ වගුවෙන් දැක්වෙන්නේ ඔබ විසින් මතක තබා ගත යුතු 3D ශ්‍රේණියේ මූලද්‍රව්‍ය සාධන කැටායන කිහිපයක්. මේ හැම කැටායනයකම ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ඉදිරියෙන් දක්වලා තියෙනවා. අපි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය අනුව ඒගොල්ලන්ගේ වර්ණය තීරණය කරමු. මම ගන්නවා මුලින්ම ස්කැන්ඩියම් ධන 3 අයනය ගන්නවා. මේකේ හොඳින් බලන්න අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. අන්න අසම්පූර්ණ ඩීකාක්ෂික නැත්නම් ඒ අයනය අවර්ණයි. ඊළඟට කොපර් ධන 1 අයනය අපි කතා කරපු අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. සිංක් ධන 2 අයනය අසම්පූර්ණ ඩීකාක්ෂික නැහැ. මේ සියලු අයන අවර්ණයි. නමුත් මේ දක්වලා තියෙන ටයිටේනියම් ධන 3 අයනය, වැනේඩියම් ධන 3 අයනය, ක්‍රෝමියම් ධන 3 අයනය, මැංගනීස් ධන 3 අයනය, මැංගනීස් ධන 2 අයනය, අයන් 3+, අයන් 2+, කොබෝල්ට් 2+, නිකල් 2+, කොපර් 2+. මෙන්න මේ හැම කෙනෙක්ගෙම අසම්පූර්ණ ඩීකාක්ෂික තියෙනවා. එනිසා ඒගොල්ලන්ට ආවේනික වර්ණයන් තියෙනවා. මම නැවත වරක් කියනවා. ඔබ මේ වර්ණයන් මතක තබා ගත යුතුයි. ඔබට ගැටලුවක් වෙන්න පුළුවන් මේ වගුවේ තියෙන අයන ඇයි මේ විදිහට දක්වන්නේ කියලා. බලමු. ස්කැන්ඩියම් ධන 3 කියන ජලීය අයනය අපි දක්වනවා මේ විදිහට. මෙයාගේ නම තමයි හෙක්සා එක්වා ස්කැන්ඩියම් ධන 3. ඇයි මේ ජලීය ස්කැන්ඩියම් ධන 3 අයනය මෙහෙම දක්වන්නේ? මෙන් අදහස් කරන්නේ මේ ස්කැන්ඩියම් ධන 3 කියන අයනය ජලාණු මේ විදිහට 6ක් එක්ක දායක බන්ධන හදලා තියෙනවා. අපි කෙටියෙන් දක්වන්නේ මේ ආකාරයට. මෙහෙම ලියන්න පුළුවන් වෙන්නේ ජලීය අයන වලට විතරයි. මේ විදිහට. මේ හැම අයනයක්ම ජලීය අයනයක් වෙද්දී අපි ඒක ලියන්නේ මේ ආකාරයට. හෙක්සා එක්වා ස්කැන්ඩියම් 3. හෙක්සා එක්වා ටයිටේනියම් 3. හෙක්සා එක්වා වැනේඩියම් 3. හෙක්සා එක්වා ක්‍රෝමියම් 3. මේ ආකාරයට. මේ ගැන පුළුල් විස්තරයක් අපි සංකීර්ණ සංයෝගවල IUPAC නාමකරණයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟට බලමු 3D ශ්‍රේණියේ ලෝහ අයන සංකීර්ණවල වර්ණ කෙරෙහි බලපාන සාධක. පළවෙනි සාධකය මධ්‍ය ලෝහ අයනය. මේ තියෙන්නේ හෙක්සා එක්වා මැංගනීස් 2 කියන ජලීය අයනය. මේක රොස්ස පාටයි. මෙයාගේ මධ්‍ය ලෝහ අයනය වෙන්නේ මැංගනීස් ධන 2. මේ තියෙන්නේ
හෙක්සා එක්ව නිකල් 2 කියන නිකල් වල අයනය. ජලීය අයනය. එයා කොළ පාටයි. මේ හෙක්සා එක්ව කොපර් 2 කියන කොපර් වල ජලීය අයනය. ඒක ලා නිල් පාටයි. මේ හැම එකම මේ සංකීර්ණ තුනේම ලිගනය වෙන්නේ ජලය. නැත්නම් බන්ධය වෙන්නේ ජලය. මේ හැම සංකීර්ණයකම සංගත අංකය 6යි. මෙයාගේ 6යි 6යි 6යි. මේ හැම අයනයකම ආරෝපණය 1යි. ඒ කියන්නේ ආරෝපණය සමානයි. ධන 2යි. වෙනස් වෙලා තියෙන්නේ මේ සංකීර්ණ තුනේ මධ්‍ය ලෝහ කැටායනය විතරයි. එතකොට මධ්‍ය ලෝහ කැටායනය වෙනස් වෙනකොට මේ සංකීර්ණවල වර්ණ වෙනස් වෙනවා. දෙවෙනි සාධකය. මේ මධ්‍ය ලෝහ අයනයේ ඔක්සිකරණාංකය බලපානවා වර්ණය කෙරෙහි. මේ උදාහරණ තුනේම ලිගනය හෙවත් බන්ධය සමානයි. මේ උදාහරණ තුනේම සංගත අංකය 6යි 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 සමානයි. නමුත් මේ මැංගනීස් ධන 2 කියන මධ්‍ය ලෝහ අයනය ඔක්සිකරණාංකය ධන 2යි. අයන් 2 කියන මධ්‍ය ලෝහ අයනය ධන 2යි ඔක්සිකරණාංකය. අයන් 3 කියන මධ්‍ය ලෝහ අයනය ධන 3යි ඔක්සිකරණාංකය. ඔක්සිකරණාංකය වෙනස් වෙද්දී ඒගොල්ලන්ගේ වර්ණ වෙනස් වෙනවා. තුන්වෙනි සාධකය ලිගනයේ ස්වභාවය. මේ සංකීර්ණයේ ලිගනය වෙන්නේ ජලය. මේ සංකීර්ණයේ ලිගනය වෙන්නේ ඇමෝනියා. මේ සංකීර්ණයේ ලිගනය වෙන්නේ Cl-. ලිගනය වෙනස් වෙද්දී මේ සංකීර්ණවල වර්ණ වෙනස් වෙනවා. එනිසා නැවත වරක් මේ 3D ශ්‍රේණියේ ලෝහායන සංකීර්ණවල වර්ණය රඳා පවතිනවා. 1 මධ්‍ය ලෝහ අයනය මත, 2 මධ්‍ය ලෝහ අයනයේ ඔක්සිකරණාංකය මත, 3 ලිගනවල ස්වභාවය මත. ඩී ගුණ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝගවලට උත්ප්‍රේරක වශයෙන් ක්‍රියා කරන්න පුළුවන්. මේකට හේතුව තමයි ඩී ගුණ මූලද්‍රව්‍යවල අර්ධ වශයෙන් පිරුණු ඩී කාක්ෂික පැවතීම සහ ඒවායේ හිස් ඩී කාක්ෂික පැවතීම. මේ හිස් ඩී කාක්ෂික වලට නැත්නම් අර්ධ වශයෙන් පිරුණු ඩී කාක්ෂික වලට ඉලෙක්ට්‍රෝන ලබා ගන්නත් පුළුවන්. ඉලෙක්ට්‍රෝන ඒවායින් දායක කරන්නත් පුළුවන්. එනිසා මේ ඩී ගුණ මූලද්‍රව්‍ය හොඳ උත්ප්‍රේරක වශයෙන් ක්‍රියා කරනවා. මෙතනදී ඩී ගුණ මූලද්‍රව්‍ය විතරක් නෙවෙයි. ඒවායේ සංයෝග, ඒ කියන්නේ ඒ වගේ ඔක්සයිඩ් ලවණ වලටත් හොඳ උත්ප්‍රේරක වශයෙන් ක්‍රියා කරන්න පුළුවන්. විශේෂයෙන් කියන්න ඕන ඩී ගුණ මූලද්‍රව්‍ය වල මෙම උත්ප්‍රේරක ක්‍රියාව විචල්්‍ය ඔක්සිකරණාංකයේ පැවතීම හේතුවෙන් සිදුවන්නක් බව. ඔබ දන්නවා අපි මීට පෙර කතා කරා ඩී ගුණ මූලද්‍රව්‍ය විචල්්‍ය ඔක්සිකරණාංක පෙන්වනවා කියලා. හොඳයි අපි අවසාන වශයෙන් බලමු ඩී ගුණ මූලද්‍රව්‍ය සහ ඒවායේ සංයෝග උත්ප්‍රේරක වශයෙන් ක්‍රියා කරන කර්මාන්ත කීපයක් ගැන. මේ පළවෙනි කර්මාන්තය පොලිතින් නිෂ්පාදනය. එතේන් නැත්තම් පොලි එතිලීන් බහු අවයවීකරණය වෙද්දී මේ ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරක වශයෙන් ක්‍රියා කරන්නේ ටයිටේනියම් ට්‍රයික්ලෝරයිඩ්. එයා ඩී ගුණුවේ ටයිටේනියම්ගේ සංයෝගය. ඊකට ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කරද්දී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් කියන සංයෝගය උත්ප්‍රේරකයේ ක්‍රියා කරනවා. වැනේඩියම් කියලා කියන්නේ ඩී ගුණයේ මූලද්‍රව්‍ය.
ඊළඟට හේබර් ක්‍රමයෙන් ඇමෝනියා නිෂ්පාදනය කරද්දී අයන් හෝ අයන් ට්‍රිඔක්සයිඩ් උත්ප්‍රේරකය වශයෙන් භාවිතා කරනවා. මේ අයන් කියලා කියන්නේ ඩී ගුණය මූලද්‍රව්‍ය. ඊළඟට මාජරින් නිෂ්පාදනය කරද්දී මාජරින් කර්මාන්තයේදී නිකල් උත්ප්‍රේරකයක්සේ ක්‍රියා කරනවා. ඒ වගේම එතනෝල් අපි සාමාන්‍යයෙන් කියනවා අරක්කු කියලා. එතනෝල් එතනල් බවට. එතනල් කියන්නේ ඇල්ඩිහයිඩයක්. අපි කාබනික රසායන විද්‍යාවේදී මේ ගැන දීර්ඝ වශයෙන් කතා කරනවා. එතනෝල් වලින් එතනල් නිෂ්පාදනය කරද්දී කොපර් හෝ කොපර් 2 ඔක්සයිඩ් උත්ප්‍රේරකය වශයෙන් ක්‍රියා කරනවා. මේ කොපර් කියලා කියන්නේ ඩී ගුණයේ මූලද්‍රව්‍ය. ඒ වගේම අපි අර ඉස්සල්ලා කිව්ව ස්පර්ශ ක්‍රමයේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ් උත්ප්‍රේරකය වෙනවා කියලා. ඒ වගේම එම ප්‍රතික්‍රියාවේදීම සල්ෆියුරික් නිෂ්පාදනයේ ස්පර්ශ ක්‍රමයේ ඒ ප්‍රතික්‍රියාවටම ප්ලැටිනම් කියන උත්ප්‍රේරකය භාවිතා කරන්න පුළුවන්. හොඳින් බලන්න මේ ප්ලැටිනම් කියලා කියන්නේ ඩී ගුණයේ ලෝහයක්.